පුත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සනෝ තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරාති. ධර්ම ශ්‍රවණාබිලාෂී සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, ලෝතර සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා දේශනා කරන උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත යහපත් ප්‍රාර්ථනාවක් ඇති කරගත යුතුයි. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු මේ නිවැරදි සිතවිලි ඇති කරන උතුම් ධර්මපරියායන් ශ්‍රවණය කරන මේ මොහොත බොහොම ඕනෑකමින් යුක්තව මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා. මෙතුලින් ජනිත වන්නා වූ ධර්මඥානයන් මට මේ ධර්ම දේශනාව තුළදී මුතුන් මාර්ගඵලයක් අවබෝධ වීම පිණිස හේතුපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. පින්වත්නි, ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව පිංගුතුල්ලා කවුරුත් පුංචි කාලේ නම් අහලා තියෙන ගාථාවක්. අසාරේ සාරමතිනෝ සාරේතා සාර දස්සනෝ තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරං. යම්කිසි කෙනෙක් අසාරේ සාරමතිනෝ નિසරු දේවල් සරුයි කියලා ගත්තොත්, සාරේචා සාර දස්සන සරු දේවල් નિසරුයි කියලා අතහැරියොත්, තේසාරං නාදි ගච්ඡanti ඔවුන් කවදාවත් ජීවිතේ සතුටකට හරයකටපත් වෙන්නේ නැහැ, අවබෝධයකටපත් වෙන්නේ නැහැ, සාරයකටපත් වෙන්නේ නැහැ. ඇයි? මිච්ඡා සංකප්ප ගෝචරා, මිත්‍යා සංකල්පනාවලට ගොදුරු වෙලා. හැබැයි යම්කිසි කෙනෙක් සාරංච සාරතෝ ඤත්වා සරු දේවල් සරුයි කියලා දැනගෙන අසාරංච අසාරතෝ નિසරු දේවල් નિසරුයි කියලා දැනගත්තොත්, තේසාරං අධිගච්ඡanti අන්න ඔවුන් මේ ජීවිතේ සාරවත් බවට පැමිණෙනවා. ඇයි? සම්මා සංකප්ප ගෝචරා, යහපත් සංකල්පනා වලටයි ගොදුරු වෙලා ඉන්නේ. මේ කියන්නේ සරු નિසරු දේවල් ගැන. පින්වත්නි, තමන්ගේ ජීවිත පැත්තට හැරෙන්න. අපි අපේ ජීවිතය ගැන අද ටිකක් සරලව කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. හැබැයි මේ කාරණාව සරලව ගන්නත් එපා. මේ සරල කාරණාව අතහැරපු එකේ විපාකය තමයි අද මේ වෙනකොට ධානලාභීන් අඩු කරලා තියෙන්නේ. මාර්ගඵලලාභීන් අඩු කරලා තියෙන්නේ. රහතන් වහන්සේලාව අඩු කරලා තියෙන්නේ මේ සරල කාරණාව විහිළුවකට ගත්ත නිසා. තමන්ගේ ජීවිතය පැත්තට හැරෙන්න. මේ ජීවිතේ කවුරුත් එක්ක එකතු වෙලා මොනවාද මේ හොයන්නේ කියලා මං ඇහුවොත්, මොනවාද මේ ජීවිතවල හොයන්නේ? ඉඩම් කඩම් කට්ටි කර සල්ලි හොය ඉඩම් කඩම් අරගෙන දදා යාන වාහන අරගෙන මොනවද මේ හොයන්නේ? හොයන්නේ සතුට. හරියටම හරි. සතුට, සැනසීම, සහනය. හරිද? හරි.
හොඳයි ජීවිතේ පුංචි කාලේ ඉඳන්ම අපි කවුරුත් මේ තිරසන් සතාගේ ඉඳන් හැමදෙනාම හොයන්නේ ජීවිතේ සතුට නෙමෙයිද? සතුට තමයි. සනසීම නෙමෙයිද? සනසීම තමයි. සහනය නෙමෙයිද? සහනය තමයි. එහෙනම් ජීවිතේ හැමදේම සතුට වෙනුවෙන් නම් කරන්නේ, සහනය වෙනුවෙන් නම් කරන්නේ, සනසීම වෙනුවෙන් නම් මම ඔයත්තන්ගෙන් අහනවා බලන්න තමන්ගේ පුංචි කාලේ දිහා. පුංචි කාලේ හිතුවා හොඳට ඉගෙන ගත්තොත් නම් ඔක්කොම හරියයි ඊට පස්සේ මට සතුටින් ඉන්න පුළුවන් වෙයි. මම දන්නවා හොඳට ඉගෙන ගත්තොත් ජීවත් වෙන්න ඕනේ විදිය කියලා. ඉගෙන ගත්තොත් ඔක්කොම හරියයි කියලා හිතාගෙන පුළුවන් තරම් ඉගෙන ගත්තද නැද්ද? ඉගෙන ගත්තා. කකුල් වතුරේ දාගෙන රටට ලෝකෙට ණය වෙලා අපි ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට අපි හිතුවට ඉගෙන ගත්තට පස්සේ සැනසීමක් ලැබෙයි කියලා. ඇත්තටම පින්වත්නි ඉගෙනගෙන ඉවරනාට පස්සේ අවුරුදු ගාණක් ඉගෙන ගත්තා. සැනසීමක් ලැබුණාද? බලාපොරොත්තු වෙච්ච සතුට ලැබුණාද? බලාපොරොත්තු වෙච්ච සහනය ලැබුණාද? නෑ. ලැබුණේ නේද? එහෙනම් ජීවිතේ පොඩි කාලේ මට හිතුණා ඉගෙන ගත්තොත් නම් ඔක්කොම හරියයි කියලා. හැබැයි ඉගෙනගෙන ඉවර වෙලා බලනකොට ලැබිච්ච සතුටක් සැනසීමක් නෑ මගේ පින්වත්නි. ඊට පස්සේ අපිට හිතුණා රස්සාවක් කරනකොට නම් ඔක්කොම හරියයි. ඊට පස්සේ මම දන්නවා ජීවත් වෙන්න ඕන විදිය ලැබෙන පඩියෙන් භාගයක් මේ දේවල් වලට වේදම් කරනවා. ඊටු භාගය අම්මට තාත්තට දෙනවා. ඊටු භාගය මම ඉතුරු කරනවා. ඊට පස්සේ අනාගතේ මම හොඳ ගෙයක් දොරක් ගන්නවා, වාහනයක් ගන්නවා කියලා. ඊට පස්සේ අපි කල්පනා කරා ලැබෙන රස්සාවත් එක්ක මගේ ජීවිතය ඔක්කොම හරියයි. රස්සාවක් කළා. සැනසීමක් ලැබුණාද? නැහැ. එන්නෙන්නම අගාධයට අදගෙන වැටුණා මිසක්. නේද? සැනසීම කියන එක දුරු වුණා මිසක් සැනසීමක් ලැබුණේ නැහැ. එහෙනම් අපි හිතුවට රස්සාවක් කළොත් ඔක්කොම හරියයි කියලා. රස්සාවක් කරනකොට තමයි දැනගත්තේ රස්සාවක් කරාට ඔක්කොම හරියන්නේ නැහැ. ඊළඟට අපිට රස්සාවක් විතරක් නෙමෙයි පරස්තාවකුත් කරගන්න ඕනි වුණා. විවාහයක් කරගන්න ඕනි වුණා. ඒ කාලේ ඔබට හිතුණා මගේ මේ තනිකම පාළුව යන්නත් එක්ක මගේ උදව්වට සහකාරියක් එහෙමනේ කියන්නේ. සහකාරියෙක් ගේනවා. සහකාරියෙක් ගෙනාවට පස්සේ නම් ඔක්කොම හරියයි. ඊට පස්සේ මම දන්නවා ජීවත් වෙන්න ඕන වෙදී අපි ඔන්න ඔය කොහේ හරි නේද ඈතකට ගිහිල්ලා ඔහොමත් කියනවා. කන්දක් උඩට ගිහිල්ලා මොනවා කාලද? ලුණුයි බතුයි කාලා පුංචි කඩයක් දාගෙන ජීවත් වෙමු කියලා හොඳ නැකතක් බලනවා. පුළුවන් තරම් ඉන්න හැම ඥාති හිත මිත්‍රාදී කෙනෙකුටම ආරාධනා කරලා හොඳ කැම බීමත් අරගෙන නේද? සැනසෙන්නම් කියලා හිතාගෙන විවාහ වුණාද නැද්ද? සැනසෙන්නම් කියලා හිතාගෙන විවාහ වුණා. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නය සැනසෙන්නම් කියලා හිතාගෙන විවාහ වුණාට ලැබිච්ච සැනසීම කෙසේ වෙතත් තිබිච්ච සැනසීමත් නැති වුණාද නැද්ද? නේද? සැනසෙන්නම් කියලා හිතාගෙන විවාහ වුණා. හැබැයි ලැබිච්ච සැනසීම කෙසේ වෙතත් හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යනවා වගේ වඳින්න ගිය දේවාල ඉහේ කඩාගෙන වැටුණා වගේ සැනසෙන්නම් කියලා හිතාගෙන විවාහ වුණාට මොකද? ලැබිච්ච සැනසීම කෙසේ වෙතත් තිබිච්ච සැනසීමත් නැති වුණා කියලා කිව්වා. එහෙනම් ඒ කාලේ මට විවාහය සරුයි කියලා හිතුනේ නැද්ද? මං හිතුවා විවාහ වුණොත් නම් ඔක්කොම හරියයි කියලා. හැබැයි ආවට පස්සේ තමයි දැනගත්තේ. සරුයි කියලා හිතුවට ගෙනාවේ දෙසරු එකක් නේද? දැන් අදට අපිටත් සමහරු කතා කරලා කියනවා මේ අනේ ඔබ වහන්සේලා නම් ගැලවුණා බලන්නකෝ අපිට ගැලවෙන්න බෑනේ. ඇයි සරුයි කියලා හිතාගෙන નિසරු දෙයකට රැවටුණා. ඒත් කියන්නේ දැන් බලන්නකෝ මේක සැනසෙන්නම් කියලා හිතාගෙන ගෙනාවට මේක කොච්චර දුකක්ද කියලා. ඉස්සර හාල් කිලෝ එකක් ගෙනාවම අවුරුද්දක් මේ මාසයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ තනිය. දැන් හාල් කිලෝ එක දවස් 15යි. දැන් දෙන්නෙක් ඉන්න නිසා හාල් කිලෝ දෙකක් යනවා මාසෙට. ඉස්සර සීනි 500ක් ගෙනාවහම මාසෙකට ඇති. දැන් සීනි 500ක් ගෙනාවම දවස් 15යි. ඇයි තව කෙනෙක් ඉන්නවා. නේද? ඉස්සර මේකට උණ ඇදුනහම විතරයි ඇඬුනේ. මේකට උණ ඇදුනහම විතරයි ස්පිරිතාලෙට එක්කන් යන්න ඕනි උනේ. දැන් අර ගෙනාපෙකට උණ ඇදුනහමත් එක්කයි යන්න වෙනවා. ගෙනාපෙකට උණ ඇදුනහමත් අපිට ඇඬෙනවා. අන්න බලන්න පිටන්නේ. සනසෙන්නම් කියලා හිතාගෙන එක්කන් ආවේ සරු දෙයක්ද නිසරු දෙයක්ද? නේද? නිසරු දෙයක්. ඊට පස්සේ දරුවෙක් හදාගත්තා. ඊට පස්සේ කල්පනා කරනවා මේ
විවාහ වුණාට නම් හරියන්නේ නැහැ. දරු මල්ලෙක්වත් හිටියොත් නම් ඔක්කොම හරියයි. ඊට පස්සේ මම දන්නවා ජීවත් වෙන්න ඕන විදිය. ඉතින් ඊට පස්සේ මොකද කළේ? රටේ වෙන්න පුළුවන් හැම තැනටම බාර වුණා. රටේ වෙන්න පුළුවන් හැම තැනටම බාර වෙලා රටේ යන්න පුළුවන් හැම තැනටම ගිහිල්ලා දරුවෙක් හදාගත්තා. පින්වත්නි, දරුවෙක් හදාගත්තාම මේ අම්මලා තාත්තලා කල්පනා කරලා බලන්න තමන්ට ලැබුණේ සැනසීමක්ද දුකක්ද කියලා. නේද? තමන්ගේ හිතට තට්ටු කරලා අහන්න පුළුවන් නම් මේ රත්තරන් අම්මලා කල්පනා කරලා බලන්නකෝ කුසි මුළු වලට වෙලා කොච්චර අඬලා ඇතිද කියලා. කට ගෙවෙනකම් කතා කරලා ඇති, අත් ගෙවෙනකම් වැඩ කරලා ඇති, කකුල් ගෙවෙනකම් ඇවිදලා ඇති. කොච්චර කඳුළු හලලා ඇද්ද කුසි මුල්ල වෙලා. මේ ඔක්කොම කලේ සතුටින් සැනසීමෙන් ඉන්න නම් මේ තාත්තලක පැත්තත් එහෙම තමයි. අඬන්න බැරුව කොච්චර ඔය හිතල කඳුළු හිත කරගෙන ඉන්නේ නැද්ද? පින්වත්නි, මම ඔබෙන් අහන ප්‍රශ්නය, ජීවිතේ මේ වෙනකන් යම් දේවල් කලේ සතුටින් ඉන්න නම් නේද? පරිගණක ගෙනාවා, දුරකථන ගෙනාවා, හිතූ දේවල් ගෙනාවා. ජීවිතේ මෙච්චර කාලයක් යම් දේවල් කලේ සතුටින් ඉන්න නෙමෙයිද? සතුටින් ඉන්න. සැනසීමෙන් ඉන්න නෙමෙයිද? සැනසීමෙන් ඉන්න. එහෙනම් ජීවිතේ මෙච්චර කාලයක් කරපු දේවල් වලින් බලාපොරොත්තුනේ සතුටන. ජීවිතේ මෙච්චර කාලයක් කරපු දේවල් වලින් බලාපොරොත්තුනේ සැනසීමන. මම ඔබෙන් අහන ප්‍රශ්නය. දැන් ඔබ සතුටින්ද? දැන් ඔබ සැනසීමෙන්ද? දැන් බලාපොරොත්තු වෙච්ච සතුට ලැබිලාද? දැන් තෘප්තිමත්ද ජීවිතේ? නේද? ඔන්න තමන්ගේ පැත්තට හැරිලා කල්පනා කරලා බලන්න. ජීවිතේ මම මෙච්චර කාලයක් සැනසීමෙන් ඉන්නම් කියලා හිතාගෙන යම් දේවල් කළා. හැබැයි අද මෙතනට ඇවිල්ලා බලනකොට මට ලැබිච්ච සැනසීමක් නම් නැත්තම්, මට තාම සතුටක් කියන එකක් ලැබිලා නැත්තම්, මං තාමත් ඉන්නේ අතෘප්තියෙන් නම් මං ඔබෙන් අහනවා, මෙච්චර කාලයක් ජීවිතේ සතුටින් ඉන්නම් කියලා හිතාගෙන කරපු හැමදේම සරු දේවල්ද નિසරු දේවල්ද? නේද? සරුයි කියලා හිතාගෙන ලං කරගෙන දෙන්නේ කරලා තියෙන්නේ નિසරු දේවල්. එහෙනම් ඉනි කැපුවාට කොහාටද ඉනි කපලා තියෙන්නේ? ඉනි කැපුවා තමයි අපේ ස්වාමීන් වහන්සේ. හැබැයි ගඟටයි කපලා තියෙන්නේ. නේද? හකුරු හැංගුවා තමයි කොයිද හංගලා තියෙන්නේ? වක්කඩේ හකුරු හංගලා තියෙන්නේ. සරුයි කියලා හිතාගෙන යම් දේවල් කළාට සැප ලබන්නම් කියලා හිතාගෙන ලං කරගත්තු හැම දෙයක්ම පාරා වලල්ලක් වෙලා දුකක් වෙලා ආව මිසක ලැබිච්ච සැපයක් නම් නැහැ. ලැබිච්ච සතුටක් නම් නැහැ. ලැබිච්ච තෘප්තියක් නම් නැහැ. එහෙනම් ජීවිතේ මෙච්චර කාලයක් සරුයි කියලා හිතාගෙන ලං කරගෙන තියෙන්නේ નિසරු දේවල්. නේද? සරුයි කියලා හිතාගෙන ලං කරන්නේ සැනසීමන. මම ඔබෙන් අහන ප්‍රශ්නය. දැන් ඔබ සතුටින්ද? අත් ගෙවෙනකම් වැඩ කරලා ඇති, කකුල් ගෙවෙනකම් ඇවිදලා ඇති. කොච්චර කඳුළු හලලා ඇද්ද කුසි මුල්ල වෙලා. මේ ඔක්කොම කලේ සතුටින් සැනසීමෙන් ඉන්න නම් මේ තාත්තලක පැත්තත් එහෙම තමයි. අඬන්න බැරුව කොච්චර ඔය හිතල කඳුළු හිත කරගෙන ඉන්නේ නැද්ද? පින්වත්නි, මම ඔබෙන් අහන ප්‍රශ්නය, ජීවිතේ මේ වෙනකන් යම් දේවල් කලේ සතුටින් ඉන්න නම් නේද? පරිගණක ගෙනාවා, දුරකථන ගෙනාවා, හිතූ දේවල් ගෙනාවා. ජීවිතේ මෙච්චර කාලයක් යම් දේවල් කලේ සතුටින් ඉන්න නෙමෙයිද? සතුටින් ඉන්න. සැනසීමෙන් ඉන්න නෙමෙයිද? සැනසීමෙන් ඉන්න. එහෙනම් ජීවිතේ මෙච්චර කාලයක් කරපු දේවල් වලින් බලාපොරොත්තුනේ සතුටන. ජීවිතේ මෙච්චර කාලයක් කරපු දේවල් වලින් බලාපොරොත්තුනේ සැනසීමන. මම ඔබෙන් අහන ප්‍රශ්නය. දැන් ඔබ සතුටින්ද? දැන් ඔබ සැනසීමෙන්ද? දැන් බලාපොරොත්තු වෙච්ච සතුට ලැබිලාද? දැන් තෘප්තිමත්ද ජීවිතේ? නේද? ඔන්න තමන්ගේ පැත්තට හැරිලා කල්පනා කරලා බලන්න. ජීවිතේ මම මෙච්චර කාලයක් සැනසීමෙන් ඉන්නම් කියලා හිතාගෙන යම් දේවල් කළා. හැබැයි අද මෙතනට ඇවිල්ලා බලනකොට මට ලැබිච්ච සැනසීමක් නම් නැත්තම්, මට තාම සතුටක් කියන එකක් ලැබිලා නැත්තම්, මං තාමත් ඉන්නේ අතෘප්තියෙන් නම් මං ඔබෙන් අහනවා, මෙච්චර කාලයක් ජීවිතේ සතුටින් ඉන්නම් කියලා හිතාගෙන කරපු හැමදේම සරු දේවල්ද નિසරු දේවල්ද? නේද? සරුයි කියලා හිතාගෙන ලං කරගෙන දෙන්නේ කරලා තියෙන්නේ નિසරු දේවල්. එහෙනම් ඉනි කැපුවාට කොහාටද ඉනි කපලා තියෙන්නේ? ඉනි කැපුවා තමයි අපේ ස්වාමීන් වහන්සේ. හැබැයි
ගඟටයි කපලා තියෙන්නේ. නේද? හකුරු හැංගුවා තමයි කොයිද හංගලා තියෙන්නේ? වක්කඩේ හකුරු හංගලා තියෙන්නේ. සරුයි කියලා හිතාගෙන යම් යම් දේවල් කළාට සැප ලබන්නම් කියලා හිතාගෙන ලං කරගත්තු හැම දෙයක්ම පාරා වලල්ලක් වෙලා දුකක් වෙලා ආව මිසක ලැබිච්ච සැපයක් නම් නැහැ. ලැබිච්ච සතුටක් නම් නැහැ. ලැබිච්ච තෘප්තියක් නම් නැහැ. එහෙනම් ජීවිතේ මෙච්චර කාලයක් සරුයි කියලා හිතාගෙන ලං කරගෙන තියෙන්නේ નિසරු දේවල්. අසාරේ සාර මතිනෝ නේද? සරු දේවල් નિසරුයි කියලා දැනිලා ඊළඟට අනාගතය දිහා බලන්නකො. දැන් ඔබට හිතෙනවා මෙන්න මෙහෙම. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන කතාවේ යම් ඇත්තක් තියෙනවා. හැබැයි අපි අනාගතේ මම මේ වැරද්ද හදාගන්නවා. මගේ ගේ හදලා ඉවරුනාට පස්සේ, වාහනේ ෆිනෑන්ස් එක ගෙවලා ඉවරුනාට පස්සේ, දරුවෝ හොඳ ඉගෙනගෙන ලොකු දොස්තර කෙනෙක් වුණාට පස්සේ මේ ඔක්කොම හරියනවා. මම ඒක දන්නවා. වෙන්නේ මම ඔබෙන් අහනවා. ඔබ හිතන්නකෝ ඔබේ ඔය සිතේ තියෙන හැමදේම ඉෂ්ට වුණා කියලා. එදාට ඔබට සතුටක් ලැබෙයිද? එදාට ඔබට සැනසීමක් ලැබෙයිද? එදාට ඔබට තෘප්තියක් ලැබෙයිද? ලැබෙන්නේ නැහැ මගේ පින්වත්නි, ලැබෙන්නේ. ඒ ඔක්කොටම වඩා ඔබේ ඔය හිතේ තියෙන හැමදේම ඉෂ්ට වෙන්නේත් නැහැ. යම් දිනක ඉෂ්ට වුණත් පොන්චි තෘප්තියක් සතුටක් සැනසීමක් ලැබෙන්නේ නැතුව නෙමෙයි. හැබැයි පළවෙනි කාරණාව තමයි යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං. කැමති දේවල් නොලැබීම එයත් දුකක්. ලෝකේ සනාතනික ධර්මයක්. ජීවිතයේ හිතේ තියෙන හැමදේම ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කිසිම දවසක ඔබ හිතන් ඉන්න තෘප්තියට ඔබට ළඟා වෙන්න පුළුවන් කමකුත් නැහැ. සරු දේවල් નિසරුයි කියලා, નિසරු දේවල් සරුයි කියලා තාමත් දැනෙනවද නැද්ද කියලා කල්පනා කරන්න. નિසරු දේවල් තාමත් සරුයි කියලා ඔබට දැනෙනවා මගේ පින්වත්නි. ඊළඟට බලන්නකො සරු දේවල් નિසරුයි කියලා දැනෙන්නේ නැද්ද? තමන්ගේ එකම පුතා අම්මේ මම මහාන වෙන්නේ යන්නද කියලා අහන. මොකද කියන්නේ? අම්මේ මං පැවිදි වෙන්නද සංසාර දුක කෙලවර කරන්න. නේද? අම්මලා කියනවා හප්පේ උඹ මහාන වෙලා කොහමද? පින්ගනි මහාන වෙන්න හිත හදාගන්නවට වඩා අමාරුයි අම්මගෙන් කැමැත්ත ගන්න එක. ඇයි? මේ සමහරු කතා කරලා කියනවා මේ අනේ ආමුද්‍රෝණි ඔය කැලෑවල් වලට වෙලා ගල් ගුහාවල් වලට වෙලා කන්නත් නෑ බොන්නත් නෑ නිදා ගන්නත් නෑ මොකක්ද ඔය විඳින දුක පින්වත්නි. ඔබට පැවිද්ද පේන්නේ දුකක් විදියට නෙමෙයි. නේද? එක වේලක් වළඳලා ගල් ගුහාවක සතුටෙන ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් ඔබ කල්පනා කරනවා හප්පේ ඉතින් විඳින දුක කියලා. පිටින් මොන දුකක්ද පැවිද්දේ? නේද? ඒකනේ ඔබේ පුතා මහාන වෙන්නේ නැවුවම ඔබ ඒකට කැමති වෙන්නේ නැත්තේ. මහාන වෙලා හරියනවද? ඇයි ඒක තමයි ජීවිතයේ ලෝකේ තියෙන සරුම දේ පින්වත්නි. එදා රාහුල මහ රහතන් වහන්සේ ගිහි කාලේ රාහුල කුමාරයා තමන්ගේ සම්බුද්ධ පියාණන් වහන්සේගේ සිවුර එල්ලිලා තාත්තේ මට දායාද දෙන්න කියලා ඉල්ලුවා. රාහුල මහ භාග්‍යතුන් වහන්සේගෙන් දායාද එල්ලනකොට භාග්‍යතුන් වහන්සේ දුන්නේ මොනවද? දැන් ඔය ඇත්තන්ගේ දරුවෝ ඇත්තන්ගෙන් දායාද එල්ලුවම මොනවද ඔය ඇත්තු දෙන්නේ? පරණ අල්මාරි, පොටු සෙටි, හදපු රත්තරන් බඩු, ඕවනේ ගෙවල් දොරවල්, යාන වාහන, ගොඩමඩ ඉඩම්. හැබැයි සක්විති රාජ සම්පත්තිය දායාද කරගත්ත භෞතික වශයෙන් රාහුලට බුදුරජාණන් වහන්සේ කියනවා රාහුල මංගාව තියෙන එකම දායාදේ නම් ශාසනික දායාදයයි. ඔන්න මලකුණකට පොරවලා තිබ්බ සිවුරක් ගත්තා, පාංශුකූලික සිවුරක් පෙරෙව්ව රාහුලගේ ඇඟට ගහක් මුල පෙන්නවා, ගල් ගුහාවක් මුල පෙන්නවා, අන්න ගල් ගුහා තියෙනවා, අන්න ගස් මුල් තියෙනවා, ගිහිල්ලා භාවනා කරන්න. බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ දායාදේ කියලා දුන්නේ ඒ වගේ එකක්. හැබැයි අපි දායාදේ කියලා දෙන්නේ කොයි වගේ එකක්ද කියලා කල්පනා කරලා බලන්න. අපට වැරදිලාද නැත්නම්? සරුයි කියලා හිතලා નિසරු දේවල් ලං කර ගන්නවද නැද්ද? નિසරුයි කියලා හිතලා සරු දේවල් නේද? මේ සරුයි කියලා හිතලා નિසරු දේවල් ලං කර ගන්නවා, નિසරුයි කියලා හිතලා සරු දේවල් අතහරිනවා. එහෙනම් අසාරේ සාර මතිනෝ නේද? નિසරු දේවල් සරුයි කියලා හිතුවොත් සාරේචා සාර දස්සනෝ සරු දේවලුත් નિසරුයි කියලා හිතුවොත් තේ සාරං නාදි ගච්ඡanti. අන්න උන්ට කවදාවත් අධිගමයකට එන්න පුළුවන් කමක් නැහැ. පිටකදී මේ වැරද්ද නිවැරදි කරගන්න. හරිද? සාරංච සාරතෝ ඤත්වා සරු දේවල් සරුයි කියලා දකින්න. පැවිද්ද සරුයි කියලා දකින්න. අසාරංච අසාරතෝ નિසරු දේවල් નિසරුයි කියලා දකින්න. අන්න එතකොට අධිගමයකට එන්න පුළුවන්කම ලැබෙනවා. පිටින් අද මේක බොහෝ දෙනෙක් මහා පුදුම විදියට වරද්දාගෙන ඉන්නවා. හරිද? දැන් බලන්නකෝ මේ වරද්දාගෙන ඉන්න කොච්චර භෞතිකයකට බලපාලාද කියලා. එදා බුදුරජාණන් වහන්සේ හැමදේම අතහැරියේ කොයිද? මොකක් යටද? මොන වෘක්ෂය යටද?
ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟ. බුදුරජාණන් වහන්සේ හැමදේම අතෑරියේ කොහෙද? ජයසිරි මහ බෝධිය ළඟ. අපි හැමදේම ඉල්ලන්නේ කොහින්ද? නේද? මගේ දරුවව සිස්සත්ති පාස් කරලා දෙන්න, මගේ පුතාගේ උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ පාස් කරලා දෙන්න, මගේ දරුවාව නේද සුවපත් කරලා දෙන්න මොනවාද පින්වත්නි මේ කරන විකාර වැඩි. දැන් ඒකත් කොහොම නිකන් සාමාන්‍ය විදිහට ඉල්ලන්නේ ගනු දෙනු තියෙන්නේ. කියන්නේ මෙන්න මෙහෙමයි කියන්නේ. බෝධීන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා කියනවා මේ බුදුරජාණන් වහන්සේ මං ඔයාට අටපිරිකරක් දෙන්නම්. හැබැයි මගේ දරුවා ශිෂ්‍යත්ව පාස් කරලා දෙන්න ඕනේ. මං අටපිරිකරක් දෙන්නේ දරුවා ශිෂ්‍යත්ව පාස් කරොත් විතරයි මම දෙන්න. හැබැයි දරුවා පාස් කරලා මටත් දෙන්න ඕනේ. බලන්න මේකට කියනවා බාර වෙනවලු කියලා. පිටුනි මේම බාර වීමක් ගැන කොහෙද බුද්ධ ශාසනය තියෙන්නේ? ඒත් අද මේ විහාරස්ථානයක ගිහිල්ලා ඔය බෝධියක් ගාව බලන්නකො සුදු කොඩි වල මොනවද ලියලා තියෙන්නේ කියලා. ඕකේ ඉල්ලලා නැති දෙයක් නෑ. ඔගේ පහුගිය කාලෙක ස්වාමීන් වහන්සේ නමක් බොහොම ලස්සන කතාවක් කිව්වා. මාගේ දියණියට යහපත් ස්වාමි පුරුෂයෙක් ලැබේවා කියලාත් කොඩියක් අහලා තිබ්බා. ඉතින් මේ බලන්නකො පින්වත්නි බෝධියෙන් ඉල්ලන්න පුළුවන් ඒවාද කියලා. මාගේ දියණියට යහපත් ස්වාමි පුරුෂයෙක් ලැබේවා. මං කියන්නේ පින්වත්නි අපි මෝඩ වෙන්න හොඳ නෑ. ඕක ගහන්න ඕනි බෝධියේ නෙමෙයි. ඔය පෝස්ටරය ලොකු බැනර් එකක ගහලා හන්දියක කඩයක් ගාව එල්ලුවා නම් ටෙලිෆෝන් නම්බරෙත් දාලා. ඔය කතන්දරේ නිකම්ම සිද්ධියටපත් වෙන. ඕක දකින්න කෙනා එනම් කෝල් කරනවා. නේද? බොදු ගොවි ඔහොම දාන්න පුළුවන් කම්කරු අරකයි මේකයි කිය. දැන් ඕක බෝධිය ගහන්න ඕන එකක් නෙමෙයි. ඕක ගහන්න හන්දිය කල් ලයිට් එක ගාව. අන්න ඕක සිද්ධභාවයටපත් වෙනවා. හරි. ඒ නිසා පින්වත්නි මෙන්න මේ ගනුදෙනු කිරීම නවත්ත ගන්න. බුදුරජාණන් වහන්සේ හැමදේම අතහැරිය තැන ගිහලා හැමදේම ඉල්ලන්න එපා. හරිද? මේ ඉල්ලීමේ වරද කොච්චරක්ද කියනවා නම් අපේ මිනිස්සුන්ට මේ හැමදේම මතක වෙනවා. මම කලින් ධර්ම දේශනාවකත් සිහිපත් කළා. පිටින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද කියලා බලන්න. මට ලෙඩ වෙන්න එපා, මට රෝගී වෙන්න එපා, මා වයසට යන්න එපා, මා මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. නේද? ජරා ධම්මං මා ජීවති යලබ්බනීයට්ටාන. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති යලබ්බනීයට්ටාන. මරණ ධම්මං මා මීයති අලබ්බනීයට්ටාන. නේද? මා වයසට යන්න එපා කියලා පතන්න එපා. ඒක වෙන්නේ නැති කාරණාව. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. අපි උන්වහන්සේගේම බෝධිය ගාවට ගිහිල්ලා කියනවා අනේ ඉතින් මට මුකුත් වෙන්න එපා, මට මෙම හානියක් වෙන්න එපා, මට ලෙඩ වෙන්න එපා කියලා. මොන විහිළුවක්ද මේ? නස්සන ධම්මං මා නස්සති. කය ධම්මං මා කීයති. ඡේවෙන ධර්මයන් ඡේවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. නැසෙන ධර්මයන් නැසෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. අද පින්වත්නි අපේ ඇත්තෝ මේක උඩු යටිකුරු කරගෙන සරුයි කියලා નિසරු දේවල් පස්සේ දුවනවා. નિසරුයි කියලා සරු දේවල් අතහරිනවා. මේකේ විපාකය තාමත් ඇවිල්ලා නැහැ. දැන් ටික එනවා. නේද? පින්වත්නි ඔබ ජාතිය ගැන යුද්ධ කරන්න යන්න එපා. ආගම ගැන යුද්ධ කරන්න යන්න එපා. තමන්ගේ තියෙන මේ සුළු අඩුපාඩු ටික හදන්න. මගේ ආගම, මගේ ජාතිය විනාශ කරන්න වෙන කවුරුත් නෙමෙයි. යකඩයක් මල බැඳින්නේ යකඩින්ම උපදින ධර්මතාවලින්. මේ ශාසනය විනාශ කරන්නේ මේ ශාසනයෙන්ම උපදින නැත්තු. මේ ජාතිය විනාශ කරන්නේ මේ ජාතියෙන්ම උපදින නැත්තු. පින්වත්නි බලන්නකෝ එදා අපේ ගෙවල් වල තිබ්බ දේවල් අද පින්වත්නි මිනිස්යන්ගේ මනසට වෙලා තියෙන විකෘතිය බලන්න. එදා අපේ ගෙදර තිබ්බ මිටිහාල් මුට්ටිය. අද මිටිහාල් මුට්ටිය කියන එක නේද ඔය නැත්තම් ගෙවල් වල තියනවද බලන්න. මිටිහාල් මුට්ටිය කියන එක තමන්ගේ ගෙදර තියනවාද කියලා බලන්න. පින්වත්නි මේ පුංචි දරු පැටව ටික දැනගන්න. එදා පුතේ අපේ ගෙවල් වල තිබ්බා මිටිහාල් මුට්ටිය කියලා එකක්. අපේ ගෙවල් වලත් මේක වුණත් තිබ්බේ නේ. මොකද අපේ අම්මලත් මේක සමාජයට දායාද කළේ නේ. ඒ මිටිහාල් මුට්ටිය කියලා කියන්නේ එක මුට්ටියකට. ගෙදර උයන්න හාල් සේරු 5ක් විතර දැම්මට පස්සේ එක මිටක් හාල් සේරු 5 දාලා එක මිටක් මෙහිම මිටි කරලා අරගෙන අර මුට්ටියට දාලා අයින් කරනවා. හාල් මිට එකතු කරන මුට්ටිය නිසා මේකට කිව්වා මිට එකතු කරන මුට්ටිය මිටිහාල් මුට්ටිය කියලා. පින්වත්නි එදා අපේ ගෙදර peeru දානිය මාස එනකොට හැමදේම ගෙදරින් උදේට සංඝයා වෙනුවෙන් දානියක් අයින් කරන්නේ අර හාල් සේරුවෙන් මිටක් අරගෙන. peeru දානිය වෙනකොට මාසෙට එකපාරක් නෙමෙයි දන් දෙන්නේ අම්මලා මාසෙ හැමදාකම හාල් මිට ගානේ දන් දීලා ඒ මිට වලට එකතු කරලා තමයි peeru දානිය සකස් කරලා ගිහලා පන්සලට දන් දුන්නේ. හදිස්සිය ගෙදරට ඥාතියෙක් ආවම අද වගේ ෆුඩ් සිටියට දුවන්න ඕනේ නෑ හාල් කිලෝ එක උස්සන්ගෙන නැහැ ගෙදර හාල් නෑ කියලා. මිටිහාල් මුට්ටිය ගෙදර මහා කුඹුර වගේ සස්ත්‍රීකයි. ගෙදර මිටිහාල් මුට්ටිය හාල් තිබ්බා.
අද පින්වත්නි මේ දේවල් මුකුත් නෑ. ඔයත් අංග ඔය ආදරණීය ලේලිලා ගෙදර එනවා. ආවට පස්සේ අහන්නකෝ මගේ රත්තරන් දුව දන්නවද ගොරක ටිකක් වේලා ගන්න කියලා. නෑ දන්නේ නෑ. ඒත් උ දන්නේ මේ ටික පාට කරන්නයි මේ ටික සුද්ධ කරන්නයි මේ ටික පාට කරන්නයි විතරයි. නැතුව ගොරකා ටිකක් වේලා ගන්න දන්නේ නෑ. එදා මගේ පින්වත්නි ගෙදර උයන කෑම එක අම්මාගේ ගෙදර කෑමක උයනකොට බත් එක ලිපේ තියලා බත් එක ලිපේ තැම්බෙනකොට තමයි ගිහිල්ලා තමන්ගේ අතින් හිටවපු රම්පේ ගහින් රම්පේ කෑල්ල කඩාගෙන අවිල්ලා බත් එකට දැම්මේ. කරපිංචා කොළ ටික එවලේ හූරගෙන අවිල්ලා බත් එකට දැම්මේ. එදා පින්වත්නි මේ බත් එකේ රස තිබ්බා. එදා ඒ බත් එකේ සුවඳ දැනුණා ගෙදර ගේට්ටුව ගාවට. එදා ඒ බත් එකේ ගුණය තිබ්බා. හැබැයි අද නේද පුන්නක්කු ටික කන්න ගොන් රංචුවක් වගේ හරක් රංචුවක් වගේ. ඉතින් හරකාට හරකා කියන තු වෙන මොනවා කියන්නේ? හරක් රංචුව වගේ ඒක ඔහේ ෆුඩ් සිටියෙන් කරපිංච කොලෙත් ගෙනල්ලා මාස ගාණක් ඒකේ තියලා ෆ්‍රිජ් වල තියලා දානවා. ඒකේ රසකුත් නැහැ. ඒකේ ගුණයකුත් නැහැ. ඒකේ සුවඳකුත් නැහැ. මෙන්න අපේ සංස්කෘතියට වෙච්ච දේ. ඊට පස්සේ ඉස්සර තිබ්බ අපේ ලිපගාව ලුණු බොල්බේ කියලා එකක්. ඔබට මතකයිද? ලුණු බොල්බේ කියලා කියන්නේ පිටිනේ පොල් කට්ටට අඟුරු එහෙම දාලා හදන ලස්සන කතන්දරයක්. මේකේ රැයට හැමදාම ලුණු මිදෙනවා. ලිප ළඟ මහ මුහුද වගේ. අද වගේ කඩෙන් ලුණු ගෙනාවේ නැහැ. පොල් කට්ට හීරුවාම මේකේ ලුණු මිදිලා. ස්වභාවිකයි. ආශ්චර්යයක් නේද? ආශ්චර්යයක්. ලිප ළඟ මහ මුහුද වගේ පින්වත්නි. හැබැයි අද වෙනකොට මේ සියලුම දේවල් අපිට නැති වෙලා ගිහිල්ලා. මේ සියලුම දේවල් අපිට අහිමි වෙලා ගිහිල්ලා. කොච්චර අහිමි වෙලාද කියනවනම් අපි අද පරාජිත ජාතියක් බවට පත් වෙලා සංකර වෙලා ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියනවා පරිගණක ඉගෙන ගන්නවා කියන මේ දේවල් ඉගෙන ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පින්වත්නි ඔබේ මේ සංකර වීම නවත්ත ගන්න. මේ කියන්නේ රයිස් කුකර් එක තියාගෙන ලිපේ දරපත්තු කරගෙන උයන්න කියනවා නෙමෙයි. රයිස් කුකර් එකේ ඉවුවට කමක් නැහැ. හැබැයි එදා ලැබෙන ව්‍යායාමය ඔබට ඒකෙන් ලැබෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. එදා අම්මා තමන්ගේ හුලම් ටිකෙන් ලිපට පිම්බා. ඒ අම්මගේ වාතය සියල්ලම පිරිසිදු වෙලා ගියා. පෙනහළු ටික හොඳට ඇකිලෙනවා පිම්බෙනවා. ඒ අම්මගේ ඇඟ ඇතුළට පවා ලැබිච්ච ව්‍යායාමය එදා ලැබුණා. හැබැයි අද ඒ දේවල් ලැබෙන්නේ නැහැ. කොන්ද පහත් කරන්න බෑ අද ඉන්න පුංචි නෝනා කෙනෙකුට. ඒත් මේ විකෘතිය නවත්තන්න මගේ පින්වත්. හරිද? එදා අපේ ගෙදර තිබ්බ මේ සංස්කෘතිය පවා අද අපිට නැති වෙලා තියෙන්නේ. අද අපිට අහිමි වෙලා තියෙන්නේ. ඔබ මේ වරද්දා ගැනීම නිසා. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට ආවාහ විවාහ වෙන්න නෙමෙයි සරණ පාවා ගන්නයි. තුන්වෙනි බුදුදහමේ විවාහය කියන එක නේද? ඒක කොච්චර ගැළපෙනවද කියලා ඒ වචනේ බලන්න ඕනේ. වාහක කියලා කිව්වේ වැඩකාරයට කියන නමක් ඒ කාලේ. ඉන්දියාවේ මාගදීවල. වාහක කියලා කියන්නේ වැඩකාරයට. වී කියන උපසර්ගයත් එක්ක විවාහක කියන කී යෙදුනහම විශේෂ වැඩකාරය. ඒ කාලේ ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ ස්ත්‍රීන් ගෙදර ගෙනාවේ වැඩකාරකම් කරගන්න. තමන්ගේ ඕනෑපාකම් තමන්ගේ ආශාවන් පූර්ණණය කරගෙන තමන්ගේ රෙදි ටික හොදගෙන තමන්ගේ කැම ටික උයාගෙන ඒ ගැහණුන්ව විකුණන්නත් ඉස්සර බ්‍රාහ්මණයන්ට පුළුවන්කම තිබ්බා. කැමති නම් මරලා දාන්න පුළුවන්කම තිබ්බා. එක්කෙනෙක් හොඳ නැහැ කියලා හිතනකොට දෙවෙනියෙක් ගේන්න පුළුවන්කම තිබ්බා. තමන්ගේ වැඩකාරයයි ස්ත්‍රී එස්සන. බුදුරජාණන් වහන්සේ විවාහ වෙන්න කියලා කිව්වේ නෑ. බුදුදහමේ විවාහයක් නෑ. බුදුදහමේ විවාහය තහනම්. දැන් කල්පනා කරයි ස්වාමීන් වහන්සේ මොනවා කියන්නේ යනවද මන් දන්නේ. මෙන්න බුදුදහමේ විවාහය තහනම්. හැබැයි බුදුදහමේ එකක් තියෙනවා සරණ පාවා ගැනීම. සරණටයි පාවා ගත්තේ. Tamanට පිටක් වෙන්නේ ගෙදරෙක්කන් ආවේ. ඉදා මගේ පින්වත්නි ලංකාවේ අපේ ඔබ මේ මම පය ගහලා ඉන්න අපේ ලංකා භූමිතලයේ මේ ලස්සන කතන්දරය අන්තර්ගත වෙලා තිබ්බා. මේ ලස්සන කතන්දරය මේක ඇතුලේ තිබ්බා මගේ පින්වත්නි. එදා තාත්තා වැඩ ඉරිලා කුඹුරෙන් ඉඳන් ගෙදර එනකොට අම්මා ගෙදර පෙළට වෙලා බලන් ඉන්නවා. ගෙදර ස්තෝප්පුවට වෙලා බලන් ඉඳලා අම්මා ඈත තාත්තා එනවා දකින්නකොට විජහට කුස්සියට දුවලා ගිහිල්ලා බුලත් පිටක් අරගෙන බුලත් පිට කොටලා තියෙනවා මහත්තයා එනවා බුලත් පිටක් දෙන්නට ඕනි. මහත්තයා පින්වත්නි ගෙදර කඩුල්ල පැනලා ගෙදරට එනවා. ගෙදර ඉස්සරහා දොරෙන් නෙමෙයි ගේ ඇතුළට එන්නේ. මේ අපේ ලංකාවේ තිබ්බ අතීතය. ගෙදර පිටිපස්ස පැත්තෙන් තමයි පිළිකන්න පැත්තෙන් ගෙට ඇතුළු වෙලා උදැල්ලත් පැත්තකින් තියලා ගෙට ඇතුළු වෙලා කේතලයට වතුර එකක් පුරවලා ලිපත් පත්තු කරලා කේතලේ ලිපේ තියලා තමයි ශාලයට එන්නේ. ඇවිල්ලා හාමිනේ මට තේකක් හදන්න කියලා කිව්වේ නෑ වැඩකාරකම් නෑ හදන්න කියලා කිව්වේ නෑ. අද තේකක් හදපිය කියනවා. රෙදි ටික හේදුවද රෙදි ටික හොදපිය කියලා කියනවා.
මම කන්න දෙනවා නම් මම බොන්න දෙනවා නම් ඔයාට රෙදික විතරක් හොදන්න බැරිද කියලා. අද වැඩකාරකම්. හැබැයි එදා ඒ රත්තරන් තාත්තා කේතලේ ලිපේ තියලා සාලෙට ඇවිල්ලා අම්මට කිව්වා නෝනේ කේතලේ නම් ලිපේ තිබ්බා. ඔච්චරයි කිව්වේ. තේකක් හදන්න කියලා කිව්වේ. කේතලේ ලිපේ තිබ්බා කියලා කියනකොට හාමිනේ දන්නවා මේ පුංචි නෝනා දන්නවා මේ තාත්තා කිව්වේ තේකක් බොමු කියලායි. තේකක් හදන්න කියලා කිව්වේ නෑ. නමුත් කේතලේ ලිපේ තිබ්බා කියලා දන්නවා තාත්තට තේකක් ඕනේ වෙලා. නෝනා ටක් ගාලා අර කොටපු බුලත් විතර මහත්තයාට දීලා තේකක් හදන්න කලමනා ටික ලෑස්ති කරලා පඩික්කමත් එක්ක වතුර වීදුරුවක් මුලින්ම ගෙනල්ලා මහත්තයාට දෙනවා විට ටික කාපු කට හොද ගන්න. හොදගෙන නෝනා ගිහිල්ලා තේ දෙකක් හදාගෙන ඇවිල්ලා පළවෙනි තේක මහත්තයාට දීලා දෙවෙනි තේක තමන් අරගෙන මහත්තයත් එක්ක සමාසනෙ ඉඳගත්තේ නෑ. මහත්තයා තේකත් අරගෙන බూరు ඇඟේ ඉඳ ගන්නවා. නෝනා එදා සමාසනේ මහත්තයත් එක්ක ඉඳගත්තේ නෑ. ඉස්සරහා ස්තෝප්පුවේ බිමට පින්වත්නි කකුල දාලා පඩිය උඩ ඉඳගත්තේ මහත්තයත් එක්ක තේක බොන්න. බොන ගමන් තමයි කතා කළේ. ඒ සංස්කෘතිය අද අපේ රටේ තියෙනවාද කියලා බලන්න. මේ සුන්දර ගම්මානයේ තිබ්බ මේ සුන්දර හැදියාව මේ සුන්දර රැකවරණේ අද අපිටනේ. ඉතින් මේවා අපි ඔබට කියලා දෙන්න ඕනේ ඒවා නෙමෙයි ඔබ අපිට කියලා දෙන්න ඕනේ. හැබැයි ඔබට මේ සංස්කෘතිය අමතක වෙච්ච නිසා අද අපිට මේවා ඔබට කියලා දෙන්න වෙලා. මෙන්න මෙහෙමයි පින්වත්නි අපේ ගම රැකුනේ. අපේ කම රැකුනේ. අපේ දේවල් ටික රැකුනේ. හැබැයි අද වෙනකොට මේ මොනවත්ම නැහැනේ මගේ පින්වත්නි. නේද? අද වෙනකොට මේ මොනවත්ම නැහැ තේකක් හදන්න තේකක් එහෙම හදන්න කියන්නේ නෑ හදපිය කියලා කියනවා. ඉතින් මේ වගේ මේ පුදුමාකාර දේවල්. ඉස්සර අම්මා තාත්තට කතා කළේ නේද? පුතාගේ නම කියලා පුතාගේ තාත්තේ. සුනිමල් නම් පුතාගේ නම සුනිමල්ගේ තාත්තේ. තාත්තේ කියන්නේ. සුනිමල්ගේ තාත්තේ. සුනිමල්ගේ අම්මේ. අද ඒයි කියනවා නම කියනවා මෙන්න ගෞරවය අඩු වෙලා. එනිසා මම මේ හැමදේම මේ භෞතිකයට බණ කියනවා නෙමෙයි. නමුත් මේ භෞතිකයේ පවා හැදෙන්නේ නැතුව පින්වත්නි ඉස්සරහට යනවා කියන එක වෙන්නේ නැහැ. මේ පුංචි තැන් හදාගන්න. සරු දේවල් සරු විදියට දකින්න. નિසරු දේවල් નિසරු විදියට දකින්න. දැකලා සරු දේවල් ලං කරගන්න નિසරු දේවල් දුරු කරලා දාන්න අහුවෙන හැම කුණු කොටම ඔලුවට ගන්න එපා. නිකන් දෙනවා කියලා නේද? දෙමළ පත්‍රෙත් කියවන පිරිසක් විහිවිලා ඉන්නේ එකයි. නිකන් දෙන හැමදේම කියවන්න බලන්න ඒවත් එක්ක අල්ලන්න යන්න එපා. විවාහ වෙනකොට අද තියෙන නේද විකාරය බලන්න. මනමාලිට මොකක්ද පින්වත්නි මේ අෂ්ටක කියනවා කියයි පෝරුවේ නග්ගවලා මොන දුකක්ද මේ? ඇයි ඔබට බැරි මේක මීට වඩා සුන්දරව කරන්න? මේ සම්ප්‍රදාය කඩන්න කියනවනේ. ඉස්සර විවාහයක් වෙනකොට මගේ පින්වත්නි මුලින්ම දුවවයි පුතාවයි එක්කගෙන ගියේ පන්සලට ගිහිල්ලා හාමුදුරුවන්ට කිව්වා හාමුදුරුවනේ මේ මගේ රත්තරන් පණ ටික මේ මගේ පණ ටික මේ මගේ දෝණි අද මෙන්න මෙයා විවාහ වෙලා යන්න හදනවා. අනේ අපේ හාමුදුරනේ කෙලීට දෙන්න පුළුවන් උපදේශ ටික දෙන්න. අන්න ස්වාමීන් වහන්සේ කියලා දෙනවා පුතේ. ඇතුලේ ගින්දර පිටට දෙන්න එපා. නේද? දවසාකාවට දුන්න උපදේශ. පිට ගින්දර ඇතුලට ගේන්න එපා. ගෙදර හැමෝටම කලින් නැගිටින්න පුරුදු වෙයන් මගේ කෙල්ලේ. මෙන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා දෙනවා භෞතික ජීවිතය හදාගන්න විදිහ. ගෙදර හැමෝම නිදාගත්තට පස්සේ නිදාගන්න පුරුදු වෙයන්. ඒකත් නිකන් ඔහේ ගිහිල්ලා නෙමෙයි හැම ජනේලයකට මත තියලා බලපන්දුවේ හැම දොරකට මත තියලා බලපන්දුවේ ලොක් දාලාද මේවා අගුළු දාලාද කියලා. මෙන්න මෙහෙමයි මගේ පින්වත්නි දා නැන්දම්මා ලේලිකින් සම්බන්ධතාවය රැකුනේ. අද ගෙදරින් යනකොට අම්මා කියන්නේ පුළුවන් නම් නැන්දම්මාගේ දේපොළ ටික ඔක්කොම ලියාගන්න. තියෙන යාන වාහන ටික ඔක්කොම පවර ගන්න. සම්පූර්ණ වැඩ ටිකේ බලය අතට ගන්න. ඉතින් නැන්දම්මා ලේලි සම්පූර්ණ රණ්ඩු. හැබැයි ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම නෑ. ඔබට පුළුවන් නම් තමන්ගේ දුව බැඳලා යන දවසේ සුදු සාරියක් අඳලා පුතාටත් සුදු ජාතික ඇඳුමක් අඳලා පන්සලට එක්කන් ඇවිල්ලා සංඝයා සතු කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා සිහිපත් කරගෙන දානයක් දීලා මහා කුසලයකින් හිත පුරවගෙන මේ ගමන යන්න සතුටින් තමන්ගේ ජීවිතයට ඒරස් කරගත්තු කුසලයේම හේතු වෙයි සතුටින් ඉන්න. මොකද කොච්චර අෂ්ටක බැලුවත් දැන් ජයමංගල ගාථා කියනවා. ඉතින් අද ඕකත් පින්වත්නි නිකන් මන්ත්‍රයක් මතුරුනවා වගේ කියන්න පුරුදු වෙලානේ. ඕකේ තේරුම දන්නේ නේ. නේද? කොච්චර ජයමංගලම් කියලා ව ටික දවසක් යනකොට විවාහය ඉවරයි. දෙදරලා යනවා. හේතුව තමයි අරකේ අර්ථය දන්නේ නැහැ. අරකේ අර්ථය දන්නේ නැහැ. අරකේ අර්ථය දන්නේ නැහැ. එහෙනම් අර්ථය දැනගන්න විදිහට තමන්ගේ භාෂාවෙන් තේරෙන විදිහට මේක කියලා දුන්නාම තමයි මේක ලස්සන. ඊට පස්සේ කරන විකාර ගොඩ මගේ පින්වත්නි අද
ඇත්තමයි මේවා කියන්න ලැජ්ජයි. නමුත් මේවා නොකියත් බෑ. අද විවාහ වෙන්න යන කෙනෙක් උදේ 8ට පෝරුවට නගින්න කී ඉඳන්ද ලෑස්ති වෙන්නේ? පාන්දර 11 ඉඳන් කලින් දවසේ රෑ 11 ඉඳන් මේකප් එක දානවා. 12 1 2ට නැගිටලා තින් අරවා ගානවා මේවා ගානවා පෝරුවට නැග්ගාම අඳුරා ගන්න බෑ මල්ලිට අක්කද පෝරුවේ ඉන්නේ කියලා. ඉතින් ඇස් දෙක පිහදා බලන්න ඕන. හරියට පොටි ගාපු ටින්කර් කරපු වාහනයක් ගෙනල්ලා පෝරුවට අතෑරියා වගේ. සමහර මහත්තුරු ගෙදර ගිහිල්ලා බලනකොට පෝරුවේ හිටිය නෝන නෙමෙයි ගෙදර ඉන්නේ. මේ ඇමරිකාව ඊයේ පෙරේද දවසක එහෙම දික්කසාදයකුත් වුණා. මොකද දික්කසාද කරන්න හේතුව බැඳලා කෙටි කාලෙකින් දික්කසාද කළා. ගෙදර ගිහිල්ලා බලනකොට පෝරුවේ හිටිය නෝන නෙමෙයි. ඇයි අරකට මේකප් කරලා තියෙන වලවල් ටික වහලා කැත වහලා අරන් එනවා. ගෙදර ගිහිල්ලා හොදලා කරලා බලනකොට තනිකර වලවල් ගොඩක්. තමන්ගේ මොහොනේ ස්වභාවය පින්වත් මේ බුදුබණ වහන්න බෑ මොන මේකප් එකට. අටට මේකප් කරාට අටා මාර වෙනකොට බලන්නකො මහා මොහිනී කෙනන පෝරුවේ තිබ්බා වගේ. අර මූණේ ගාපු ඔක්කොම බේරි යනවා. එතන බුදුබණ වහන්න පුළුවන්. අසුබයි නම් අසුබයි තමයි ආයෙක දෙකක් නැහැ මගේ පින්වත්. ඒ නිසා බුදුබණ වහන්න පුළුවන් කමක් නැහැ. මේ බොරු දේවල් කරන්න එපා. මිනිහක් මැරුණහම ඒක ළඟට ගිහිල්ලා අර ඒකේ තියෙන ලයිට් වල දිහා බලාගෙන හප්පේ ඉතින් ජීවත් වෙලා හිටියට වඩා හොඳයි. අපේ අත්තම්ම hina වෙලාමයි මැරෙලා ඉන්නේ කියලා. පින්වත් මේ විකාරයට යන්න එපා. ඇයි ඔබ මිනිහ වටේට ලයිට් වලක් දාන්නේ මොකටද? දැන් මිනිහක් මැරුණාම තාත්තා නම් මැරුණේ දුක් වෙන්න එපායි. අපි ලයිට් වලක් දාන්නේ දුක් වෙන්නද සතුට වෙන්නද? නේද? ඊට පස්සේ ඒක ළඟට ගිහිල්ලා පින්වත්නි හොත්තට අත ගාලා බලන්න. ඒ කකුල් දෙක ගල් වෙලා තියෙන විදිය. ඒ කකුලට කාඩ්බෝඩ් ඔතලා තියෙන විදිය මේ කම්පෙත් අල්ලලා බලන්න මේවා ගල් වෙලා තියෙන විදිය ගල් කෑලි වගේ. නිකන් විකාර කරන්න එපා. හප්පේ ඉතින් තාත්තා හිටියට වඩා ලස්සනයි සුදු පාට ඇඳුමක් ඇඳලා තාත්තාගේ අන්තිම කැමැත්ත තිබ්බෙත් මැරුණට පස්සේ සුදු ඇඳුමක් අඳින්න කියලා පිටගදී මේ විකාර කරන්න එපා. හොඳට තමන්ගේ තාත්තගේ කම්පෙත් අත ගාලා බලන්න. ඒ මූණ ඉඹලා බලන්න ඒකේ ගල් වෙලා තියෙන විදිය ඩීප්ෂර් එක දාපු මාළුව වගේ. මේක ගල් වෙලා තියෙන විදිය. මේක තියෙන යථාර්ථයේ ශාරීරික ස්වභාවය මනසකාරය කරන්න. කවුරු ජීවිතේ මොන සෙල්ලම නැටුවත් මෙන්න මෙතනින් ජීවිත සෙල්ලම ඉවර වෙනවා නේද කියන එක මිනිහ දිහා බලාගෙන කල්පනා කරන මානසිකත්වයක් හදාගන්න. අද පින්වත්නි මේ ඔක්කොම වෙනම සම්ප්‍රදායක් බවට පත් වෙලා මරණාධාර සමිතිය අරගෙන බලන්න. මරණ මම ඉතින් මේවා ඉතින් එකක් අල්ලගත්තාම පින්වත්නි දිගින් දිගටම කියාගෙන යන්න වෙනවා. අද මරණාධාර සමිතිය අරගෙන බලන්න. මරණ ආධාර සමිතිය මරණයට ආධාර කරන සමිතිය. හැබැයි අර ජීවත් වෙලා හිටිය මිනිස්සයා ජීවිත කාලෙම කුඹුරුත් එක්ක ඔට්ටු වෙලා ඌව වැස්සර දහවල් බලන්නේ නැතුව මහ පොළොවත් එක්ක උරෙන් උර ගැටිලා හම්බ කරගත්තු සල්ලි මරණාධාර සමිතියෙන් සැන්විච් බවට පත් කරලා ඕමි ගහන්න දෙන අයට කන්න දෙනවා. කැරම් ගහන්න දෙන අයට කන්න දෙනවා. අරක්කු බීලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බොරු කිය හොල්මන් කතා කිය ඉන්න අයට කන්න දෙනවා. ඒ රත්තරන් තාත්තගේ දරුවා මේ අවුරුද්දේ දෙසැම්බර් වල ඉස්කෝලේ යනවා. ඒ දරුවගේ පොත්පත් ටික අරන් දෙන්න අර මරණාධාර සමිතිය හිත නැමෙන්නේ. මරණාධාර සමිතියක් නම් එහෙම වෙන්නේ. තමන්ගේ මහත්ය නම් මරුනේ නෝනයි දරුවයි දිහා බලන්න නෝනටයි දරුවටයි ඉස්සරහා ජීවිතයට උපයෝගී වෙන්න උපකාරී වෙන්න ලක්ෂයක් දෙනවනම් ලක්ෂය පොතට දාලා දෙන්න 80000ක් දීලා මිනි පෙට්ටි අරන් දෙන්න එපා. අද මිනි පෙට්ටි තරගයක් තියෙන්නේ. නේද? මේ බොරු වැඩ කරන්න එපා. අර මිනිස්සයා ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි මරුණට පස්සේ ගෙනල්ලා ඕමි ගහන කට්ටියටයි කරම් ගහන කට්ටියටයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බොරු කියන කට්ටියටයි කන්න දෙන්න තියාගන්න එපා. ගෙදරට එන මිනිස්සුන්ට කන්න දෙන එක වෙනම කතාවක්. හැබැයි අද මේ සම්ප්‍රදාය අමතක කරලා. ඊට පස්සේ දැන් මෙහෙම කතාවකුත් තියෙනවා. දැන් අර මරණාධාර සමිතිය ඉඳලා මැරිච්ච කෙනා හිතන්නකෝ මැරෙන්න කලින් මාසයක් ස්පිරිතාලේ හිටියා කියලා. ඒ මිනිස්සයාට කන්න ගිහිල්ලා දෙන්න ලෙමන් පෆ් එකක් ගිහිල්ලා දෙන්න බැරි නෝ. වතුර වීදුරුවක් වතුර කෝප්පයක් ගිහිල්ලා දෙන්න කෙනෙක් නැහැ. ක්‍රීම් කැකර එකක් ගිහිල්ලා දෙන්න කෙනෙක් නැහැ. කන්න බොන්න ආසා කරන අඳින්න ආසා කරන සරමක් ගිහිල්ලා දෙන්න කෙනෙක් නැහැ. මැරෙනකම් බලන් ඉන්න සමිතියක්ද මරණාධාර සමිතිය කියලා කියන්නේ. එපිනි මැරෙන්න ඉස්සෙල්ලා හොඳ නැද්ද මේ මිනිස්සයාට කන්න ගිහිල්ලා ටිකක් දුන්නා නම්. හිත සතුටින් ජීවත් වෙන්න පුතේ අපි කාටත් මරණය පොදුයි කියලා. එහෙම කරන්නේ මරණකම් බලන්නේවත් නැහැ. මරුණාට පස්සේ බලන්නකො කැරම් ගහන අයට තෙමෙන්නේ නැති වෙන්න කැරම් ගහන්න හත් ගහන්නයි. ඕමි ගහන අයගේ කාඩ් පැක් එක තෙමෙන්නේ නැති වෙන්න හත් ගහන්නයි තමයි පොරකන්නේ. ඊපස්සේ එදා අපේ ගමේ තිබ්බ සම්ප්‍රදාය අද නැහැ. එදා පින්වත්නි ගමේ කෙනෙක් මරුණාම වටපිට ගෙවල් වල කට්ටිය එකතු වෙලා කන්න බොන්න දුන්නේ මරණාධාර සමිතියක් තියාගෙන නෙවෙයි. හැබැයි අද බණ ගෙදර යන්නෙත් කන්න බලාගෙන. මල ගෙදර යන්නෙත් කන්න බලාගෙන. අර මැරිච්ච මිනිහාටම පින්වත්නි දුක් දෙන්නේ ඒ මිනිස්සයාට මේ උන්නිට දැන් මතක නැහැ. ඒ මිනිස්සගේ ගෙදරින් කන්න බලාගෙන යනවා මොන තරම් අපරාධයක්ද කියලා බලන්න. අපි කොහෙද ඉන්නේ කියලා බලන්න. විවාහ වෙන තැන ඉඳන් මල ගෙදර ඉඳන් හැදෙන්න තැන් අපිට තියෙනවා මගේ පින්වත්නි නේද? අද සමහරු
ලොකු බල්ලෝ ගෙදරට ගෙනල්ලා නේද පොයට සිල් ගන්න යන්නේ නැද්ද අම්මා? සිල් ගන්න යන්න විදියක් නෑ අපේ හාමුදුරුවනේ. බල්ලට කන්න දෙන්න කෙනෙක් නෑ කියනවා. වෙන්නේ අර තිරිසන් සතා වෙනුවෙන් Tamanට රජයෙන් ලැබෙන නිවාඩුව පවා නැති කරගෙන. පොයට එක මාසෙට එකයි අවුරුද්දට 12යි. නේද? කොච්චර පොඩි කාලයක්ද මේක තියෙන්නේ? එදා බල්ලට කන්න දෙන්න දින දාගන්න එපා. එදාටම ගෙදර මකුළු දැල් කඩන්න දින දාගන්න එපා. එදාට කඩේ යන්න shopping කරන්න යන්න දින දාගන්න එපා. පොය නම් පොයට පන්සල්. මරණාධාර සමිතිය නම් මරණාධාර සමිතිය දාන්න නීතියක් ඔය මරණාධාර සමිතිවල. මේක අපේ සමාජිකයෙක්ගේ මලගයක් කිය. අද ශෝක ජනක දිනයක් කිය. කිසිදු කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වළකින්න. කිසිදු කෙනෙක් විනෝද වීමෙන් වළකින්න. මෙන්න මෙහෙම ගහන්න පින්වත්නි. ගහලා යම් කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ගහන්න දඩයක්. ඔයත් ඔය දඩ ගහනෝනේ ආවෙ නැත්නම් දඩ ගහනවා කනත්තට යන්න ඕනේ. පිටින් මේ අපරාධය නම් කරන්න එපා. ඒ නිසා මේ භෞතිකය හදාගෙන සරු දේවල් කල්පනා කරලා යන්න ඕනි කොයි පැත්තටද අපි ඉන්නේ කොතනද යා යුත්තේ කොතනද කියලා කල්පනා කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ එකක්. අපි මේ යන පැත්ත තවත් එකක්. මේ යන පැත්තට නම් පින්වත්නි ගිහිල්ලා කවදාවත් නිවන් නම් දකින්න වෙන්නේ නැහැ. නිවන් දකිත්වා කිව්වම කට කැඩෙනකන් සාදු කිව්වට බෑ. සරු දේවල් සරු විදියට දකින්න, નિසරු දේවල් નિසරු විදියට දකින්න. නිවන් දකිත්වා කිව්වම සාදු කිව්වම නිවන් යනවා නම් අපි කවුරුත් එක්කලා එකතු වෙලා කට කැඩෙනකන් සාදු කියමු. දිව ගෙවෙනකන් සාදු කියමු. එහෙම නිවන් යන්න බෑ. නිවන් තියා පත්තු කරන්වත් යන්න බෑ. ඒ නිසා මගේ පින්වත්නි මෙන්න මේ පුංචි තැන් දිහා හොඳට බලන්න. මේ පුංචි දැන් හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන්න. තමන්ගේ ජීවිතේ තමන් මේ කරන වින්නහිය ඊට පස්සේ අද ලොකෝම ව්‍යසනය මත්ද්‍රව්‍ය නේද බලන්න තමන් නෙමෙයිද මේ ආදර්ශය රටට දෙන්නේ. තමන්ගේ දෝණි පොඩ්ඩගේ උපන්දිනේ යදිච්ච දාට තමන්ගේ පුතාගේ නේද උපන්දිනේ යදිච්ච දාට තාත්තා නෙමෙයිද පුතාට දුවට ඉගැන්වුවේ පුතේ උපන්දිනයක් සමරන්නේ මත්පැන් ගෙනල්ලා අය ලක්ෂ ගාණක් ණය වෙලා මත්පැන් ගේනවා. දරුවා මේ ආදර්ශය ගන්නවා. දරුවා මේ ආදර්ශය අරගෙන දරුවා කල්පනා කරනවා උපන් දිනය කියනකොටම අද නේද තරුණ ළමයෙක්ගෙන් අහනකො අද මගේ උපන් දිනේ. හැපි බර්ත්ඩේ කියන්නත් කලින් පාටියක් ඕනී කියලා. ඇයි අර මානසිකත්වයේ හදලා දුන්නේ අම්මා තාත්තා? ඔබට බැරිද පින්වත්නි උපන් දිනේ දවසට සංඝයාට පුතේ දානයක් දෙන්න. මෙන්න මේක පොත කරේ. එහෙම නැතුව පාටියක් නැද්ද කියලා අහන්නේ නේද? කේක් කෑල්ලක් කන්න ඕනේ කියලා කියනවා නෙමෙයි මේ. මද්ද්‍රව්‍ය ටිකක් නැද්ද කියලා අහනවා. ඉතින් හොරෙන් හරි තැන් වලට ගිහිල්ලා බොනවා. පස්සේ අපිටම ඇවිල්ලා කියනවා මගේ දුව මං කියන දේ අහන්නේ. ඇයි මං කියන දේ අහන්නේ නැත්තේ? කවුද මේ වැරදි ආදර්ශය දුන්නේ? මගේ පුතා තැන් වල බෝක්කුඩට ගිහිල්ලා රස්තියාදු ගහනවා මද්ද්‍රව්‍ය පානය කරනවා. අනේ හාමුදුරනේ මට හදලා දෙන්න. පිටින්නේ අපි කොහොමද හදන්නේ ඔබ වැරදි ආදර්ශය දීලා? සතියට එක දවසක් දහම් පාසල් ලෙවල පැය පහක් උගන්වලා දරුවාගේ ගුණධර්ම පෝෂණය වෙයි කියලා හිතන්න එපා. ඒක ඔබ ගෙදර ඉඳන් කරන්න ගන්න. ටෙලිනාට්ටි පෙන්නන එකේ නම් මේක නවත්තන්න. දරුවා බඩට ආපු දවසේ ඉඳන් දරුවව හදන්න ගන්න. දරුවෙක් පින්වත්නි බඩට ඇවිල්ලා මාස 3ක් යනකොට සති 12ක් යනකොට අද වෛද්‍යවරුත් මේක කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මහා තණ්හා සංඛ්‍යාදී සූත්‍රවලත් මේ කාරණාව කියලා තියෙනවා. මාස 3ක් යනකොට අම්මගේ කුසේ ඉඳන් දරුවා සියලුම දේවල් ප්‍රතිසංවේදනය කරගන්නවා. ඒ නිසා අම්මා කෙනෙක් දරුවෙක් බඩට ආපු දා පටන් පින්වත්නි මේ කතන්දරය හොඳට බලලා කල්පනා කරලා නැවත පිළික්සලා ඉදිරියට මේ වැරද්ද වෙන්නේ නැති තැනට පත් කරන්නම් දරුවා බඩේ ඉඳගෙන රකින්න උත්සාහ කරන්න ඕනි. හැමතිස්සෙම දරුවව චරිතාදර්ශින් හදන්න උත්සාහ කරන්න ඕනි. තමන් කෙලින් යන ගමන් දරුවටත් කෙලින් යන්න කියලා දෙන්න. ඔබේ දූ පොඩ්ඩට කියලා දෙන්න මගේ පින්වත්නි. ගැහැණු නමේගේ ලස්සන මාබරණය සංවරකම බව. ඇයි ඔබ ඔබේ දරුවට මේක කියලා නොදෙන්නේ? මාල දාලා, මුදු දාලා, කරාබු දාලා මේ විචූරණ දැක්කම වමනට එනවා. අද සමාජයේ පින්වත්නි ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර තමයි මාලයක් මුද්දක් දැම්මාම කරාබුවක් නේද? තෝඩු දෙකක් දැම්මාම ඒක එහෙම බැලුවේ. හැබැයි අද මේ සමාජයේ විචූරණ බවට පත් වෙලා මගේ පින්වත්නි ඔබේ දූ පොඩිත්තට කියලා දෙන්නේ පුංචි කාලේ නම් මගේ රත්තරන් දුවේ, මගේ රත්තරන් දෝනි. ඔබ දැනගන්න ගැහැණු ළමයෙක්ගේ ලස්සන මාබරණය සංවරකමයි මාල මුදු කරාබු වලින් නලබෙන ලස්සන ගැහැණු ළමයෙක්ට ලැබෙන්නේ සංවරකමින් බව කියලා දෙන්න. පුතේ පංචශීලයේ රකින්න කියන එක කියලා දෙන්න.
මිනිස්සෙක් වෙන්න කියන එක කියලා දෙන්න. උගතෙක් බුද්ධිමතෙක් වෙන්න නෙමෙයි. මිනිස්සෙක් වෙන්න කියන එක කියලා දෙන්න. මිනිස්සු ගුණධර්ම ටික රැක ගන්න. නේද? හිත පිට නැති වෛද්‍යවරයෙක් නෙමෙයි. හිත පිට තියෙන මිනිස්සෙක් බවට පත් කරන්න. එතකොට ඔහු වෛද්‍යවරයෙක්ට අවශ්‍ය කරන දැනුම ගත්තත් හිත පිට තියෙන මිනිස්සෙක් බවට පත් වෙනවා. මේ කතන්දරය කියලා දෙන්න. මේ කතන්දරය කියලා දෙන්න. මේ කතන්දරය කියලා දෙන කම්ම තමන්ගේ දරුවට මෙටිහාල් මුට්ටිය අමතක කරපු එකේ විපාකය අද අපිට ලැබෙනවා වගේ ඔබේ දරුවත් අනාගතයේ දිනයක ඔබ බලු කූඩුවට දාන්න ඉන්න දරුවෙක් කියන කමතක කරන්න එපා. ඔබ වැඩිහිටි නිවාසයට තල්ලු කරලා දාන්න ඉන්න දරුවෙක් කියන කමතක කරන්න එපා. ඔබට සලකන්නේ නැති දරුවෙක් ඔබ ඔය හදන්නේ කියන එක අමතක කරන්න එපා. ඒ නිසා මගේ පිටනදී මේ හැම දෙයක්ම කිව්වේ අද පොඩ්ඩක් මේ භෞතිකයේ පැත්ත ඉස්මතු කරලා ගත්තී. ඔබව රවට්ටා ගන්න ගමන් නිවන් යන්න හදන්න එපා. කාර් එකේ නිවන් යන්න හදන්න එපා. කෝච්චියේ නිවන් යන්න හදන්න එපා. ෆ්ලයිට් එකේ නිවන් යන්න හදන්න එපා. ඒ කියන්නේ කාර් එක පාවිච්චි කරන කතාරින්න කියලා නෙමෙයි. කාර් එකේ නිවන් යන්න හදන්න එපා. හරිද? කාර් එක පාවිච්චි කරාට කමක් නැහැ. මේ යථාර්ථය දැනගන්න. සරු දේවල් සරු විදියට දකින්න. નિසරු දේවල් નિසරු විදියට දකින්න. සරු નિසරු දේ දැනගත්තට පස්සේ ජීවිතේ සතුටකටපත් වෙන්න පුළුවන්. දැන් ඔබට හිතෙනවා ඇති ස්වාමීන් වහන්සේ එතකොට මේ කියන්නේ ජීවිතේ කිසිම දෙයක් සරු නැහැ කියලාද? නෑ මගේ පින්වත්නි, සරු දේවල් කොච්චර තියෙනවද? ඔබට උපදුනේ රත්තරන් පුතෙක් නම් මේ රත්තරන් පුතාගේ ඔළුව අතගාලා පුංචි කාලේ ඉඳන් කියලා දෙන්න මගේ රත්තරන් පුතේ සංසාර ජීවිතේ අනවරාග්‍ර සංසාරයක් ගෙවාගෙන යන ගම උඹ මේ මනුෂ්‍ය ලෝකෙට ඉපදුනේ බුද්ධෝත්පාද කාලයක, ධර්මයේ හැන කාලයක. මගේ රත්තරන් පුතේ කාමයන්ට මුලා වෙලා, විවාහ වෙලා, දරුවෝ හදලා, ගෙවල් දොරවල් හදලා හිස් මිනිස්සෙක් වගේ, පරාජිතෙක් වගේ, තිරසනෙක් වගේ මෙරිලා යන්නේ නැතු. උඹට පුළුවන් නම් කවදාක හෝ දිනක සිවුරක් දාගනින් මගේ රත්තරන් පුතේ. දාගෙන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න බලපං රත්තරන් පුතේ. ඒ අවබෝධ කරගන්න ධර්මයේ තුලින් නිර්වාණ ධාතුව සාක්ෂාත් වුණා. ඒ පණිවිඩය ලෝකෙට කියන දක්ෂ භික්ෂුන් වහන්සේ නමක් වෙන්න මගේ පුතේ. තනින් තන අසංගචාරීව එක තැනකට නොඇලෙමින් තනින් තන ගිහිල්ලා බුදුබණ දේශනා කරන බුදු පුතෙක් වෙන්න උත්සාහ කරන්න මගේ රත්තරන් පුතේ කියලා. මෙන්න පුතාට සරුදේ උගන්වන්න. අම්මාට gedara බුදුන් කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒකයි. ඇයි මේ අම්මට gedara බුදුන් කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ? දැන් බුදුරජාණන් වහන්සේට නම් බුදුන් කියලා කිව්ව සාරාංශකයේ කල්ප ගණන් පාරමී පුරපු නිසා. බුද්ධත්වයේ සාක්ෂාත් කරපු නිසා. තාත්තට බුදුන් කිව්වේ නැහැ. හැබැයි අම්මට බුදුන් කියලා කිව්වා. මොකද මේ යථාර්ථය, මේ බුදුරජාණන් වහන්සේගේ යථාර්ථ ධර්මය දරුවෙක්ගේ ඔළුවට මුලින්ම දාන්නේ ආදරණීය අම්මා කෙනෙක්. අම්මා තමයි දරුවට කියලා දෙන්නේ පුතේ මේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් දන ගහලා වඳින්න. පුතේ ওই මල් පෙපෙන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කඩලා ගිහිල්ලා පූජා කරන්න. පහන පත්තු කරන්න. හඳුන් කූරක් පත්තු කරන්න. පින්වත්නි අද මේ මුකුත් නැහැ. අද පින්වත්නි මේ ලෝකයේ පත් වෙලා තියෙන தත්ත්වය දැක්කාම පුදුමයි. ඉතින් එක්තරා විදිහකට අර රහත් වුණා කවම සාදුකාර දෙන එකේ පුදුමයකුත් නැහැ. ශ්‍රද්ධාව මූලික ශ්‍රද්ධාව බවට පත් කරලා ප්‍රඥාවනේ කොයි වෙලේ හරි බයයි භාගතුන් වහන්සේට නේද යෝගට් ටික අරගෙන ගිහලා කවයි කියලා පිළිම වහන්සේට. ඒක අරගෙන ගිහිල්ලා අර කවරෙත් ගලවල හැන්දත් ගහලා තමයි එන්නේ. ඇයි පින්වත්නි යෝග භාගතුන් වහන්සේ එච්චර ලොකු දෙයක් යෝගට් එකේ කවර කළව ගන්න එක. අපි අපේ ගෙදරට එන ආගන්තුකයෙකුටවත් යෝගට් එකේ කවරයක් ගලවල හැන්දක් ගහලා දෙනවද? ඒක කෙහෙල් ගෙඩිය දෙන විදිය බලන්න. ඒක දෙපැත්තෙන් කපලා ලෙලි ගහලා පිරිස තනිකර කොඳුරුවත් එක්ක ඒ කෙහෙල් ගෙඩිය පූජා කරන්නේ. පින්වත්නි අපේ දරුවෙක්ට කෙහෙල් ගෙඩියක් ලෙලි ගහලා දුන්නත් දරුවා කයිද? නේද? භාග්‍යතුන් වහන්සේටනේ ඕක මහලුකු දෙයක්ද? නිකන් ප්‍රඥාව කල්පනා කරන්නකෝ. ඒ නිසා ශ්‍රද්ධාව වැඩි වෙලත් නිවන් යන්න බෑ, ප්‍රඥාව අඩු වෙනවා. එයා මෝඩ කෙනෙක් බාටපත් වෙනවා. ශ්‍රද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වෙලා නිවන් යන්නත් බෑ. එයා කෛරාටික භාවයටපත් වෙනවා. ඒ නිසා මේකට කියනවා ඉන්ද්‍රිය සම වෙන්න. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමභාවයට ආවට පස්සේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමවීම නිසා උපදින ධර්මතාවයන් නිර්වාණ ධාතුව කරා සත්‍යයව එක්කම් යනවා කියන කාරණාව ලෝකයේ පවතින සදාතනික ධර්මයක්. ඒ නිසා මේ කියපු කාරණා මනාව වටහා ගන්න ඕන. මනාව වටහාගෙන මේක එච්චර ලොකු ධර්මපරියායක් නොවුණා. මේක සරල කාරණාවක් වුණත් මගේ පින්වත්නි මේ සරල කාරණාව අත නොහැර බලන්න අපේ මේ සංස්කෘතිය අතහැරිච්ච විදිය එදා රොබර්ට් නොක්ස් කියන
කෙනාගේ පොතක් තියෙනවා ලියවෙලා එදා හෙළදිව කියලා. ලංකාවේ තියෙනවා ගන්න. මේ එදා හෙළදිව කියන කෘතිය අරගෙන කියවලා බලන්නකෝ එදා ලංකාවේ තිබ්බ තත්ත්වය. එදා ලංකාවේ මිනිස්සු ගාව තිබ්බ ගුණධර්ම ඒවා කෝපින්වත් අද අපිට. ඇයි මේවා අතහැරියේ? ඇයි මේ ගුණධර්ම ටික අතහැරියේ? මේ ගුණධර්ම ටික අතහරින්න එපා. සිල්වන්තකම වගේම නිර්වාණ ධාතුවට උත්තරී මනුෂ්‍ය ධර්ම වලට බොහෝ උපකාරී වෙන එකම ධර්මතාවය තමයි ගුණවන්තකම. ඒ නිසා සිල්වන්තකමත් එක්ක ගුණවන්තකමත් රකින්න කෙනා තමන්ගේ ජීවිතය නිවැරදි පැත්තට යොමු කරනවා කියන කාරණාව මතක තියාගන්න. ඒක මතක තියාගෙන තමන්ගේ ජීවිතේ යම් යම් ධර්මතාවයක් අවබෝධ කරගන්න තියෙනවා නම් ඒ දේවල් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඒ නිසා මේ කියපු කාරණා සිහිපත් කරගෙන මේ අපිට වැරදිච්ච වැරදි උපන් දින සැමරීම යා මිත්‍යා දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට වන්දනාමාන කිරීම ආදී ධම්ම නවත්තගෙන තමන්ගේ ජීවිතය යහපත් පැත්තට යොමු කරගන්න උත්සාහ කරන්න. ඒ යහපත් කර ගැනීම ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ ධාතුව සාක්ෂාත් වීම පිණිසම උපකාර වෙන ධර්මතාවයක් වේවි. ප්‍රාර්ථනා කරනවා මේ රැස්ුණා වූ ධර්ම ශ්‍රවණමය කුසලයෙන් රැස්ුණා වූ ඥානයෙන් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයම තව තවත් ගුණ පිළිවෙත් පුරා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් සුවසේ පාරමී දම් පුරාගෙන පැතූ බෝධියකින් සුඛ පටිපදාවකින් කිප් අවිඤ්ඤාවකින් බණපද දෙකක් ඇහෙනකොට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම සාක්ෂාත් වීම පිණිස මේ කුසල ධර්මය ඔබ අපි හැම දිනාටම හේතුවක් වේවා වාසනාවක් වේවා පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. විනෝදය දැනුම සමගින් රටේ ලෝකයේ සිදුවන නිවැරදිතර දැන ගැනීමට සහ ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට සදන් TV අපිව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.